තිරුවන් සරණයි සියලු දෙනාටම අපේ ගෞරවනීය පොඩි හාමුදුරන් වහන්සේලා ඒ වගේම සිල් මෑණිවරු ආදරණීය දුවදරු හැමදෙනාම ඊටමත් ආදරයෙන් යුක්තව අද පාඩම සඳහා පිළිගනු ලබනවා. ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂෝපකාර සමාගමත් ඒ වගේම DP Education අධ්‍යාපන ආයතනයත් සහ සම්බන්ධතාවයෙන් යුක්තව ඉදිරිපත් කරනු ලබන ප්‍රාචීන අධ්‍යාපනය කේන්ද්‍ර කොටගත් ඒ පාඩම් මාලාවේ තවත් පාඩමක් සමග ඒකාත්මික වෙන්නටයි ඔබ අපි සූදානම් වෙන්නේ. විශේෂයෙන් අද දවසේදී අපේ පාඩම ප්‍රාචීන භාෂෝපකාර සමාගම මගින් පවත්වනු ලබන ප්‍රාචීන පඬිත උපාධි අවසාන පරීක්ෂණයට නියමිත පාලි විෂයේ පළමු ප්‍රශ්න පත්‍රය යටතේ ඉදිරිපත් වෙන අභිධම්මත්ත සංග්‍රහ නම් වූ නිර්දිෂ්ට ග්‍රන්ථ කොටසට අයත් වන ඒ අභිධම්මත්ත සංග්‍රහ කෘතිය පාදක කොටගත් පාඩමක් හැටියට තමයි විකාශනය වෙලා තියෙන්නේ. ඒතර මීට පෙර පාඩම්වලදී අපි අභිධම්මත්ත සංග්‍රහය පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කරනු ලැබුවා. ඒ කරුණුත් එක්කම අද දවසේදී අපි බලාපොරොත්තු වෙන්නේ තවදුරටත් මේ අභිධම්මත්ත සංග්‍රහය තුළ ඉදිරිපත් වෙන කරුණු කිහිපයක් පිළිබඳව ඔබේ අවධානය යොමු කරන්න. හොඳයි. එහෙමනම් අද දවසේදී අපි මේ පාඩම සඳහා ප්‍රවේශය අරගනිමු. අපි බලමු අද පාඩම අපි 9 වෙනි පරිච්ඡේදයේ ඉන්නේ 23 වන ඡේදය තුල. 23 වන ඡේදය තුල. අපි මුලින්ම කියවලා ඊට පස්සේ අන්වය සකස් කරගෙන ඉන්න අනතුරු අපි අර්ථ පිළිබඳව යමු. ඉච්ඡේවං පඨවි කසිනා දිසු ද්වාවීසති කම්මට්ටානේසු පටිභාග නිමිත්ත මුපලබ්බති. පළවෙනි වාක්‍යය. ඉච්ඡේවං පඨවි කසිනා දිසු ද්වාවීසති කම්මට්ටානේසු පටිභාග නිමිත්ත මුපලබ්බති. අවශේෂේසු පන අප්පමඤ්ඤා සත්ත පඤ්ඤාත්‍යං පවත්තಂತಿ. ආකාශ වජ්ජිත කසිනේසු පන යංකින්චි කසිනං උග්ඝාටෙත්වා ලද්ද ඕකාසං ලද්දමාකාසං අනන්ත වශයෙන් පරිකම්මං කරොන්තස්ස පඨමාරුප්ප මප්පේති. හරි. ඉච්ඡේවං ඉති ඒවං කියන එක. ඉච්ඡේවං පඨවි කසිනාදිසු. ඉච්ඡේවං පඨවි කසිනාදිසු ද්වාවීසති කම්මට්ටානේසු. ද්වාවීසති කම්මට්ටානේසු පටිභාග නිමිත්ත මුපලබ්බති. 4 පටිභාග නිමිත්ත මුපලබ්බති. අවශේෂේසු පන අංක 5. අවශේෂේසු පන අප්පමඤ්ඤා සත්ත පඤ්ඤාත්‍යං. අප්පමඤ්ඤා අංක 6. අප්පමඤ්ඤා සත්ත පඤ්ඤාත්‍යං අංක 7. අංක 7 පවත්තಂತಿ අංක 8. අප්පමඤ්ඤා සත්ත පඤ්ඤාත්‍යං පවත්තಂತಿ. ආකාශ වජ්ජිත කසිනේසු පන අංක 9. ආකාශ වජ්ජිත කසිනේසු පන ආකාශ වජ්ජිත කසිනේසු පන යංකින්චි උග්ඝාටෙත්වා. යංකින්චි
කසිනං උග්ඝාටෙත්වා යංකින්චි කසිනං උග්ඝාටෙත්වා අංක 10 යංකින්චි කසිනං උග්ඝාටෙත්වා යංකින්චි කසිනං උග්ඝාටෙත්වා ලද්ද මාකාසං ලද්ද මාකාසං 11 ලද්ද මාකාසං අනන්ත වශයෙන් පරිකම්මං කරොන්තස්ස අනන්ත වශයෙන් 12 අනන්ත වශයෙන් පරිකම්මං කරොන්තස්ස 13 පරිකම්මං කරොන්තස්ස අනන්ත වශයෙන් පරිකම්මං කරොන්තස්ස පඨමාරුප්ප මප්පේති පඨමාරුප්ප මප්පේති 14 right අපිට මෙන්න මේ විදිහට මේකේ අර්ථ ගලප ගන්න පුළුවන් දැන් බලමු අපි අංක 1 ගත්තොත් එහෙම ඉච්ඡේවං පඨවි කසිනාදිසු මේ ආකාරයෙන් පඨවි කසින ආදීෙහි ආදී ද්වාවිසති කම්මට්ටානේසු 22 දෑරුම් කර්මස්ථානෙහි පටිභාග නිමිත්තම උපලබ්ධති ප්‍රතිභාග නිමිත්ත ලැබේ අවශේෂේසු පන අනිකුත් කර්මස්ථානවල අප්පමඤ්ඤා 4 ඊළඟට සත්ත්‍ය පඤ්ඤාප්ති ප්‍රඥාප්ති සප්ත ප්‍රඥාප්ති පවත්තන්ති පවති ආකාශ වජ්ජිත කසිනේසු පන ආකාශයේ හැරෙනකොට අනිත් කසිනයන්හි යංකින්චි කසිනං උග්ඝාටෙත්වා කිසියම් කසිනයක් උග්ඝාටෙත්වා උගුලුවා නැත්නම් දුරුකොට ලද්දමාකාසං ලබන ලද අවකාශය අනන්ත වශයෙන් පරිකම්මං කරොන්තස්ස ඒ විදිහට අරමුණු කොටගෙන භාවනා කරන තැනැත්තාට පඨමාරුප්ප මප්පේති පළමු අරමුණ විෂය වේ අප්පේති විෂය වේ පළමු අරමුණම විෂය වෙනවා හරි අපි ඉස්සරහට යමු තමේව පඨමාරුප්ප විඥානං අනන්ත වශයෙන් පරිකම්මං කරොන්තස්ස තමේව පඨමාරුප්ප විඥානං අනන්ත වශයෙන් පරිකම්මං කරොන්තස්ස ဒုတိယ රූප මප්පේති තමේව පඨමාරුප්ප විඥානං තමේව පඨමාරුප්ප විඥානං අනන්ත වශයෙන් පරිකම්මං කරොන්තස්ස ဒုတိယ මාරුප්ප මප්පේති අංක 4 තමේව පඨමාරුප්ප විඥානං එම ප්‍රථම ආරුප්ප විඥානයම අනන්ත වශයෙන් පරිකම්ම කරොන්තස්ස ඒ අනන්ත වශයෙන් ගෙන භාවනා කරන තැනැත්තාට පරිකම්මං කරොන්තස්ස භාවනා කරන තැනැත්තාට නැත්නම් ඒ යෝගාවචරයාට ဒုတိယ රූප මප්පේති ද්විතීය ආරූපය පිහිටනවා. ආරූප 4න් පළවෙනි ආරූපයම අරගෙන භාවනා කරන තැනැත්තාට දෙවෙනි ආරූපය පිහිටනවා.
පැහැදිලි. 3 පඨමාරුප්ප විඤ්ඤාණා භාවං පන නත්ති කිංචිති පරිකම්මං කරොන්තස්ස තතියාරුප්පම අප්පේති. ඒ වගේම තුන්වෙනි ආරුප්පය හටගන්නේ කොහොමද කියන එකයි එතනින් පැහැදිලි කරන්නේ. අපි බලමු. පඨමාරුප්ප විඤ්ඤාණා භාවං පන පඨමාරුප්ප විඤ්ඤාණ අභාවං පන පඨම ආරුප්ප විඤ්ඤාණ අභාවං පන නත්ති කිංචිති පරිකම්මං කරොන්තස්ස පරිකම්මං කරොන්තස්ස තතියාරුප්පං අප්පේති. 4 තතියාරුප්පං අප්පේති. දැන් බලන්න පඨම ආරුප්ප විඤ්ඤාණ අභාවං පන පළමු ආරුප්‍ය විඤ්ඤාණයේ අභාවය වනාහි පළමු ආරුප්ප විඤ්ඤාණයේ අභාවය වනාහි නත්ති කිංචිත් කිසිවක් නැතයි ප්‍රකාශ කොට පරිකම්මං කරොන්තස්ස භාවනා කරන තැනැත්තාට යෝගාවචරයාට තතියාරුප්ප මප්පේති තුන්වෙනි ආරුප්පය අප්පේති පිහිටයි. තුන්වෙනි ආරුප්පය පිහිටයි. අපි බලමු අංක 4 26 වෙනි ඡේදය. තතියාරුප්පං සන්තමේතං පනීතමේතං පරිකම්මං කරොන්තස්ස චතුත්තාරුප්පමප්පේති. තතියාරුප්පං සන්තමේතං පනීතමේතන්ති පරිකම්මං කරොන්තස්ස චතුත්තාරුප්පං අප්පේති. අංක 5 තතියාරුප්පං සන්තමේතං පනීතමේතංති පරිකම්මං කරොන්තස්ස චතුත්තාරුප්පං අප්පේති. අපිට පුළුවන් ඔය විදිහට පද ගැලපීම සිද්ධ කරගන්න. බලන්න අංක 1 තතියාරුප්පං තුන්වෙනි ආරුප්පය සන්තමේතං මෙය ශාන්තයයි. ඒ වගේම පනීතමේතං මෙය ප්‍රනීතයයි. කල්පනා කරමින් ප්‍රකාශ කරමින් පරිකම්මං කරොන්තස්ස භාවනා කරන තැනැත්තාට නැත්නම් එසේ කටයුතු කරන යෝගාවචරයාට චතුත්තාරුප්පං චතුර්ථාරුප්පය විඥාණය නැත්නම් හතරවෙනි ආරුප්ප විඥාණය අප්පේති පිහිටයි. එතකොට මේ විදිහට පඨම දෙවන තෙවන සහ සිව්වන කියන ආරුප්‍ය විඥානයන් පිහිටන ආකාරය තමයි අපි දිගින් දිගටම මේ විදිහට සාකච්ඡා කරගෙන ආවේ. හරි. ඊළඟ කාරණාවට අපි යමු. අවශේසුච දසසු කම්මට්ටානේසු බුද්ධ ගුණාදික මාලම්බන මාරබ්බ පරිකම්මං කତ୍වා
තස්මින් නිමිත්තේ සාදුක මුග්ගහිතේ තත්තේව පරිකම්මංච සමාදියති උපචාරෝච uppajjati අවශේසුච දසසු කම්මට්ටානේසු අංක 1 අවශේසුච දසසු කම්මට්ටානේසු බුද්ධ ගුණාදිකං බුද්ධ ගුණාදිකං ආලම්බනං ආරද්ධ ආරබ්භ අංක 3 බුද්ධ ගුණාදිකං ආලම්බනං ආරබ්බ පරිකම්මං කତ୍වා අංක 4 පරිකම්මං කତ୍වා පරිකම්මං කତ୍වා සාදුකං උග්ගහිතේ සාදුක මුග්ගහිතේ තස්මින් නිමිත්තේ සාදුක මුග්ගහිතේ තස්මින් නිමිත්තේ අපි ඒක මොලට ගමු අංක 5 තස්මින් නිමිත්තේ සාදුකං උග්ගහිතේ අංක 6 තස්මින් නිමිත්තේ සාදුකං උග්ගහිතේ තස්මින් නිමිත්තේ සාදුකං උග්ගහිතේ තත්තේව පරිකම්මංච තත්තේව අංක 7 තත්තේව පරිකම්මංච අංක 8 සමාදියති අංක 9 තත්තේව පරිකම්මංච සමාදියති උපචාරෝච uppajjati උපචාරෝච uppajjati අංක 10 අපිට මේ විදිහට ගන්න පුළුවන්. දැන් බලමු අපි මේකේ අර්ථ ටික කොහොමද ගලපගන්නේ කියලා. අවශේසුච දසසු කම්මට්ටානේසු අවශේෂෝ ඉතිරි වූ කර්මස්ථාන 10ෙහි. එතකොට බුද්ධානුස්සති ආදී වූ අනුස්සති 8යි චතුධාතු ව්‍යවස්ථාව සහ ආහාරෙහි පටික්කුල සංඥාව කියන මේ දෙකයි. එතකොට 10යි. ඒ 10 ගැන තමයි මෙතනදී කතා කරන්නේ. බුද්ධ ගුණාදිකං බුද්ධ ගුණ ආදී වූ ආලම්බනං ආරබ්බ කිසියම් අරමුණක් මුල් කොටගෙන පරිකම්මං කତ୍වා භාවනා කොට තස්මින් නිමිත්තේ ඒ බුද්ධ ආදී ගුණ සම්බන්ධ වූ අරමුණෙහි නිමිත්තෙහි සාදුක මුග්ගහිතේ මනාකොට ගන්නා ලද කල්හි තත්තේව එය විෂය කොටගෙන පරිකම්මංච සමාදියති පරිකර්මයද සමාහිත වෙයි උපචාරෝච uppajjati උපචාර සමාධියද උපදී. එතකොට මෙන්න මේ විදිහට තමයි චත්තාලීස කම්මට්ටාන න්‍යාය සම 40 කර්මස්ථාන න්‍යායන් ඉදිරිපත් වෙන්නේ අභිධම්මත්ත සංග්‍රහය තුල. අභිඤ්ඤා වශයෙන් පවත්තමානං පන රූපාවචර පංචමඥානං අභිඤ්ඤාපාදක පංචමඥානා වුට්ඨහිත්වා අදිට්ඨේයාදික මාවජ්ජිත්වා පරිකම්මං කරොන්තස්ස රූපාදිසු ආලම්බනේසු යතාරහම අප්පේති. අභිඤ්ඤා වශයෙන් පවත්තමානං අභිඤ්ඤා වශයෙන් පවත්තමානං රූපාවචර පංචමඥානං පන
රූපාවචර පංචමඥානං පන. රූපාවචර පංචමඥානං පන. අභිඤ්ඤාපාදක පංචමඥානා වුට්ඨහිත්වා. අභිඤ්ඤාපාදක පංචමඥානා වුට්ඨහිත්වා අංක 4. අභිඤ්ඤාපාදක පංචමඥානා වුට්ඨහිත්වා. අභිඤ්ඤාපාදක පංචමඥානා වුට්ඨහිත්වා. ඊළඟ එකත් එක්ක සම්බන්ධ වෙමු. දැන් බලන්න මෙතන අභිඤ්ඤා වශයෙන් පවත්තමානං. එතකොට ඉද්දිවිද දිබ්බසෝත ආදී වශයෙන් වූ අභිඤ්ඤා වශයෙන් පැවතියා වූ රූපාවචර පංචමඥානම් පන. රූපාවචර පංචම ධානය වනාහි අභිඤ්ඤාපාදක පංචමඥානා වුට්ඨහිත්වා. ඒ අභිඤ්ඤාව පාදක කොට ඇති පංචම ධානයට සමවැදී පංචම ධානයට සමවැදී වුට්ඨහිත්වා එයින් නැගී සිට. එයින් නැගී සිට අදිඨේයාදිකමා වජ්ජිත්වා. අදිෂ්ඨාන ආදී කටයුතු අදිෂ්ඨාන කිරීම ආදී කටයුතු ආවජ්ජිත්වා. අදිඨේයාදිකං ආවජ්ජිත්වා ආවර්ජනය කොට. ආවර්ජනය කොට. එතකොට ඒක කරන්නේ කොහොමද කියන එක පැහැදිලි කරන ආවර්ජනා කොට 이르දිවිද ඥාණයට පරිකර්ම සපේන කාලයේහි අදිෂ්ඨාන කළ යුතු ආකාරය ආදී වශයෙන් දීර්ඝ වශයෙන් පැහැදිලි කරනවා. ඒ විදිහට අදිෂ්ඨානයෙන් යුක්තව පරිකම්මං කරොන්තස්ස භාවනා කරන තැනැත්තාට එසේ භාවනා කරන තැනැත්තාට රූපාදිසු ආලම්බනේසු රූපය ආදී කොට ඇති අරමුණ රූප ශබ්ද ගන්ධ ආදී ආලම්බනේසු අරමුණු වල යතරහං ඒ පරිකර්මයට සුදුසු පරිද්දෙන් ඒ පරිකර්මයට සුදුසු පරිද්දෙන් ජවන් සිත් අප්පේති පිහිටයි. එතකොට ඒ නිමිති වලට ඒ අරමුණු වලට අනුකූලව ජවන් සිත පිහිටන්නේ කොහොමද කියන කාරණාව තමයි මෙතනදී විශේෂයෙන් සාකච්ඡා කෙරෙන්නේ. අභිඤ්ඤාච නාම ඉද්දිවිදා දිබ්බසෝතා පරචිත්ත විජානනා පුබ්බේ නිවාසානුස්සති දිබ්බ චක්කූති පංචදා අයමෙත්ත ගෝචර බේදෝ නිට්ඨිතෝච සමත කම්මට්ටාන නයෝ. ඒතර මෙතන කාරණාවන් කීපයක් අපිට හඳුනා ගන්න පුළුවන්. පළවෙනි කාරණාව ගත්තොත් අභිඤ්ඤාච නාම. අභිඤ්ඤාච නාම. අභිඤ්ඤා යනු මොනවාද? ඉද්දිවිදා. පළවෙනි එක ඉද්දිවිදා. දෙවෙනි එක දිබ්බසෝතෝ. තුන්වෙනි එක පරචිත්ත විජානන. හතරවෙනි එක පුබ්බේ නිවාසානුස්සති. පස්වෙනි එක දිබ්බ චක්කෝති. අභිඤ්ඤාච නාම. අභිඤ්ඤා නම් ඉද්දිවිදා ඉද්දිවිද ඥානය. ඊළඟට දිබ්බසෝත ඥානය.
පරචිත්ත විජානනා පරචිත්ත විජානන ඥානය පුබ්බේ නිවාසානුසති పూర్වේ නිවාසානුසති ඥානය දිබ්බ චක්කෝති දිව්‍ය චක්ෂුස ඥානය යනුවෙන් ඉති යනුවෙන් පංචදා පස්වැදෑරුම් වේ. එත්ත අයං ගෝචර බේදෝ එත්ත අයං ගෝචර බේදෝ එත්ත මේ සමත නිර්දේශේහි අයං මෙය ගෝචර බේදෝ ගෝචර බේදයයි. ඒත් එක්කම නිට්ඨිතෝච සමත කම්මට්ටාන ණයෝ සමත කම්මට්ටාන ණයෝ සමත කර්මස්ථාන න්‍යාය නිට්ඨිතෝච නිම වූයේද වේ. එතකොට මෙතනින් සමත කර්මස්ථාන න්‍යාය නිමාවට පත් වෙනවා. ඊළඟට අපිට හමු වෙන්නේ විදර්ශනා කම්මට්ටාන යනත විපස්සනා කම්මට්ටාන න්‍යාය. අපි පාඩමට යමු. අංක 9 විදිහට අපිට අංක 30 ඡේදය. විපස්සනා කම්මට්ටානේ පන සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, දිට්ඨි විසුද්ධි, කාංකා විතරණ විසුද්ධි, මග්ගා මග්ග ඥාන දස්සන විසුද්ධි, පටිපදා ඥාන දස්සන විසුද්ධි, ඥාන දස්සන විසුද්ධි චේති. සත්ත විදේන විසුද්ධි සංඝහෝ. ඔන්න දැන් මෙතන පැහැදිලි කරනවා විපස්සනා කර්මස්ථානයේ බලමු. විපස්සනා කම්මට්ඨානේ පන 1 සීල විසුද්ධි 2 චිත්ත විසුද්ධි 3 දිට්ඨි විසුද්ධි 4 කාංකා විතරණ විසුද්ධි 5 මග්ගා මග්ග ඥාන දස්සන විසුද්ධි 6 පටිපදා ඥාන දස්සන විසුද්ධි 7 ඊළඟට ඥාන දස්සන විසුද්ධි 8 ච ඉති 9 සත්ත විදේන 10 විසුද්ධි සංඝහෝ 11. right අපිට ඔන්න ඔය විදිහට පුළුවන් විග්‍රහ කරගන්න. කොහොමද විපස්සනා කම්මට්ටානේ පන අංක 1 විපස්සනා කම්මට්ටානේ පන සීල විසුද්ධි සීල විසුද්ධි චිත්ත විසුද්ධි දිට්ඨි විසුද්ධි 5 කාංකා විතරණ විසුද්ධි මග්ගා මග්ග ඥාන දස්සන විසුද්ධි ඒ වගේම පටිපදා ඥාන දස්සන විසුද්ධි ඥාන දස්සන විසුද්ධි ච ඉති සත්ත විදේන විසුද්ධි සංඝහෝ. ඔය විදිහට අපිට මේක විග්‍රහ කරගන්න පුළුවන්. අපි බලමු විපස්සනා කම්මට්ඨානේ පන. දැන් අපි මීට පෙර අවස්ථාවේ සමත කම්මස්ථාන සමතේට අදාළ කර්මස්ථාන පිළිබඳව සාකච්ඡා කළා. ඉන් අනතුරුව දැන් මෙතනදී විදර්ශනාවට අදාළ කම්මස්ථාන ගැන තමයි කතා කරන්නේ. එහෙනම් බලමු විපස්සනා කම්මට්ඨානේ පන විදර්ශනා කර්මස්ථානයේහි වනාහි. එතකොට මේක විස්තර කරනවා. මොකද්ද විදර්ශනාව කියලා කියන්නේ? අනිච්ඡාදී වශයෙන් විවිධාකාරේන පස්සතීති විපස්සනා. එතකොට ධර්මයන් පිළිබඳව වස්තුන් පිළිබඳව අනිච්ච දුක්ඛ අනාත්ත. ඒකයි මෙතන අනිච්ඡාදී වශයෙන්
අනිච්ච දුක්ඛ අනාත්ම ආදී වශයෙන් විවිධාකාරයෙන් විවිධ අයුරින් පස්සතිති බලන්නේ යයි කියන අර්ථයෙන් විපස්සනා කියලා කියනවා. අනිච්ඡානුපස්සනාදිකා භාවනා පඤ්ඤා විපස්සනාය කම්මට්ටානං විපස්සනා ඒවවා කම්මට්ටානන්ති විපස්සනා කම්මට්ටානං. උතන මෙතන විපස්සනා කම්මට්ටානං කියලා කියන්නේ විපස්සනාය කම්මට්ටානං විදර්ශනාව පිණිස වූ කමඨහන කියන අර්ථයෙන්. ඒ වගේම විපස්සනා ඒවවා කම්මට්ටානන්ති විදර්ශනාවම කමඨහනයයි කියන අර්ථයෙන්ොත් විපස්සනා කම්මට්ටානං කියන පදය යෙදিলা තියෙනවා. ඒතර එහිදී සප්ත විසුද්ධිය ගැන තමයි මූලික වශයෙන්ම කතා කරන්නේ මේ විදර්ශනාව සඳහා වූ කමඨහන් සම්බන්ධයෙන් කතා කරනකොට සප්ත විසුද්ධිය. ඒ අතරින් ගත්තොත් එහෙම පළවෙනි එක අංක 1 සීල විසුද්ධි. අංක 1 සීල විසුද්ධි. සීල විසුද්ධිය. අංක 2 චිත්ත විසුද්ධි. චිත්ත විසුද්ධිය. අංක 3 දිට්ඨි විසුද්ධි. නැත්නම් දෘෂ්ටි විසුද්ධිය. අංක 4 කාංකා විතරණ විසුද්ධි. කාංසා විතරණ විසුද්ධි. සැක දුරු කර ගැනීම සම්බන්ධයෙන්. ඊළඟට අංක 5 මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය. මාර්ග ඥාන දර්ශන විසුද්ධිය. මග නොමග දැනගැනීමේ පාරිශුද්ධ භාවය. ඊළඟට පටිපදා ඥාන දර්ශන විසුද්ධිය අංක 6. તો ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය. ඊළඟට ඥාන දර්ශන විසුද්ධිය අංක 7. ඥාන දර්ශන විසුද්ධියයි සත්ත්ව විදේන ආකාර 7කින් සත්ත්ව විදේන කියලා කියන්නේ ආකාර 7කින් විසුද්ධි සංග්‍රහෝ විසුද්ධි සංග්‍රහයද. එතන මේක ඊළඟ එකත් එක්ක සම්බන්ධයි. බලමු. අනිච්ච ලක්ඛණං දුක්ඛ ලක්ඛණං අනත්ත ලක්ඛණං චේති තීනි ලක්ඛණානි. අනිච්ඡානුපස්සනා දුක්ඛානුපස්සනා අනත්තානුපස්සනා චේති තිස්සෝනුපස්සනා. සම්මසන ඥානං උදයබ්බය ඥානං භංග ඥානං භය ඥානං ආදීනව ඥානං නිබ්බිදා ඥානං මුංචිතු කම්මතා ඥානං පටිසංකාත ඥානං සංකාරුපේක්ඛා ඥානං අනුලෝම ඥානං චේති දස විපස්සනා ඥානානි. ඒතර කරුණු ගණනාවක් මෙතන කතා කරනවා. ශුඤ්ඤතෝ විමුක්ඛෝ අනිමිත්තෝ ශුඤ්ඤතෝ විමුක්ඛෝ අනිමිත්තෝ විමුක්ඛෝ අප්පනිහිතෝ විමුක්ඛෝ චේති තයෝ විමුක්ඛෝ. ඊළඟට අප්පනිහිතෝ විමුක්ඛෝ චේති තයෝ විමුක්ඛෝ. තයෝ විමුක්ඛෝ. ශුඤ්ඤතානුපස්සනා අනිමිත්තානුපස්සනා අප්පනිහිතානුපස්සනා චේති තීනි විමුක්ඛ මුඛානිච. තීනි විමුක්ඛ මුඛානි වේදිතබ්බානි. එතකොට මෙතන ධර්ම කරුණු 5ක් පිළිබඳව කතා කරනවා අපිට දැක ගන්න පුළුවන්. අපි බලමු. පළවෙනි කාරණාව ගත්තොත් එහෙම අනිච්ච ලක්ඛණං දුක්ඛ ලක්ඛණං අනන්ත ලක්ඛණං. අංක 1 දුක්ඛ ලක්ඛණං අංක 2 අනත්ත ලක්ඛණං අංක 3 ච ඉති අංක 4 තීනි ලක්ඛණානි අංක 5 අනිච්ඡානුපස්සනා අංක 6 දුක්ඛානුපස්සනා අංක 7 අනත්තානුපස්සනා අංක 8 චේති අංක 9
තිස්සෝනුපස්සනා අංක 10. ඊළඟට සම්මසන ඥානං උදයබ්බය ඥානං අංක 12 භංග ඥානං අංක 13 භය ඥානං අංක 14 ආදීනව ඥානං අංක 15 නිබ්බිදා ඥානං අංක 16 මුංචිතු කම්මිතා ඥානං අංක 17 අංක 18 පටිසංකාත ඥානං අංක 19 සංඛාරුපේක්ඛා ඥානං අංක 20 අනුලෝම ඥානං චේති අංක 21 චේති දස විපස්සනා ඥානානි අංක 22 ශුඤ්ඤතෝ විමුක්ඛා අංක 23 අනිමිත්ත නිමුක්ඛා අංක 24 අප්පනීහිත විමුක්ඛා අංක 25 චේති අංක 26 තයෝ අංක 27 තයෝ විමුක්ඛා අංක 27 ශුඤ්ඤතානුපස්සනා අංක 28 අනිමිත්තානුපස්සනා අංක 29 අප්පනිහිතානුපස්සනා අංක 30 චේති අංක 31 තීනි විමුක්ඛ මුඛානි අංක 32 වේදිතබ්බානි 33 right මේ විදිහට අපිට ගන්න පුළුවන් අපි බලමු දැන් මෙතන කරුණු පහක් තිබුණ ධර්ම කරුණු අංකණය කරගත්තා අපි බලමු අනිච්ච ලක්ෂණ අනිත්‍ය ලක්ෂණය ඒ වගේම දෙවෙනියට තියෙනවා අංක 2 යටතේ දුක්ඛ ලක්ෂණං දුක්ඛ ලක්ෂණය ඒ වගේම අංක 3 යටතේ අනාත්ත ලක්ෂණං අනාත්ම ලක්ෂණය ච ඉති යනුවෙන් තීනි ලක්ෂණානි ලක්ෂණ තුනකි. ඔන්න ලක්ෂණ තුනක් ඇති බව මෙතනින් පැහැදිලි කරනවා. ඊළඟට අනිච්ඡානුපස්සනා අංක 6 අනිච්ඡානුපස්සනා අනිත්‍ය අනුපස්සනාව ඊළඟට දුක්ඛානුපස්සනා දුක්ඛ අනුපස්සනාව අනාත්තානුපස්සනා අනාත්ත අනුපස්සනාව ච ඉති යනුවෙන් තිස්සෝ අනුපස්සනා අනුපස්සනා තුනකි. ඔන්න දෙවෙනි කාරණාව. ඊළඟට සම්මසන ඥානං සම්මර්සන ඥානය උදයබ්බය ඥානං උදයබ්බය ඥානය භංග ඥානං භංග ඥානය භය ඥානං භය ඥානය ආදීනව ඥානං ආදීනව ඥානය නිබ්බිදා ඥානං නිබ්බිදා ඥානය මුංචිතු කම්මිතා ඥානං මුංචිතු කාම්මිතා ඥානය පටිසංකාත ඥානං පටිසංඛ්‍යාත ඥානය සංඛාරූපේක්ඛා ඥානං සංස්කාරූපේක්ෂා ඥානය අනුලෝම ඥානං අනුලෝම ඥානය චේති යනුවෙන් දස විපස්සනා ඥානානි විපස්සනා ඥාන 10කි. ඊළඟට ශුඤ්ඤතෝ විමුක්ඛෝ ශුඤ්ඤත ශූන්‍යතා විමෝක්ෂය අනිමිත්තෝ විමුක්ඛෝ අනිමිත්ත විමෝක්ෂය අප්පනීහිතෝ විමුක්ඛෝ අප්‍රණීහිත විමෝක්ෂය චේති යනුවෙන් තයෝ විමුක්ඛා විමෝක්ෂයන් තුනකි. ඒ වගේම ශුඤ්ඤතානුපස්සනා ශූන්‍යතා අනුපර්ශනාව අනිමිත්තානුපස්සනා අනිමිත්තානුපර්ශනාව අප්පනීහිතානුපස්සනා චේති අප්පනීහිත පස්සනාව යනුවෙන් තීනි විමුක්ඛ මුඛානි තුන්වෙදේරුම් විමෝක්ෂ මුඛයන්ද වේදිතබ්බානි දත යුත්තාහ. උතර මෙතන කරුණු පහක් පිළිබඳව අපේ අවධානය යොමු වුණා. ලක්ෂණ තුනයි අනිච්ච දුක්ඛ අනාත්ම ආදී වශයෙන්. ඒ වගේම
අනුපස්සනා තුනයි. අනුපස්සනා තුනක් පිළිබඳව අපි කතා කළා. ඒ වගේම විපස්සනා ඥාන 10ක් පිළිබඳව කතා කළා. විපස්සනා ඥාන 10යි. ඒ වගේම විමෝක්ෂ 3යි. ඒ වගේම විමෝක්ෂ මුඛ 3යි. මේ ආදී වශයෙන් මේ විදර්ශනාවට අදාළ කර්මස්ථාන යටතේ ඉදිරිපත් වෙන මේ කරුණු පිළිබඳව වේදිතබ්බානි දත යුත්තාහ මේ පිළිබඳව අවබෝධ කළ යුතුයි කියන කාරණාව තමයි එතනින් පැහැදිලි කරන්නේ. හරි. අපි යමු ඉස්සරහට. ඊළඟට මේ එකිනෙක අපි සාකච්ඡා කරපු කාරණාවන් එකිනෙක විග්‍රහ කරන ආකාරය අපිට හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ යටතේ කතං පාතිමොක්ඛ සංවර සීලං ඉන්ද්‍රිය සංවර සීලං ආජීව පාරිශුද්ධි සීලං පච්චය සම්නිත සීලං චේති චතුපාරිශුද්ධි සීලං සීල විසුද්ධි නාම. දැන් සප්ත විසුද්ධිය ගැන අපි මුලින් කතා කළා. ඒ සප්ත විසුද්ධිය අතරින් පළවෙනි කාරණාව විදිහට ගත්තාම සප්ත විසුද්ධිය අතරින් පළවෙනි කාරණාව විදිහට ගත්තාම පළවෙනි කාරණාව බවට පත් වෙන්නේ මේ සීල විසුද්ධි කියන කාරණාව. හතෙන් පළවෙනි එක. එතකොට මේ සීල විසුද්ධිය කොහොමද විග්‍රහ කරන්නේ? අපි බලමු. කතං පාතිමොක්ඛ සංවර සීලං ඉන්ද්‍රිය සංවර සීලං ආජීව පාරිශුද්ධ සීලං පච්චය සම්නිස්සිත සීලං ච ඉති චතු පාරිශුද්ධි සීලං සීල විසුද්ධි නාම. කතං පාතිමොක්ඛ සංවර සීලං ඉන්ද්‍රිය සංවර සීලං ආජීව පාරිශුද්ධි සීලං පච්චය සම්නිත්තිත සීලං චේති චතුපාරිශුද්ධි සීලං සීල විසුද්ධි නාම. එතකොට මෙතන පැහැදිලි කරනවා මොකක්ද සීල විසුද්ධිය කියලා කියන්නේ. බලන්න. කතං කෙසේද යත් පාතිමොක්ඛ සංවර සීලං ප්‍රාතිමෝක්ෂ සංවර සීලයද ඉන්ද්‍රිය සංවර සීලං ඉන්ද්‍රිය සංවර සීලයද ආජීව පාරිශුද්ධි සීලං ආජීව පාරිශුද්ධි සීලයද පච්චය සම්නිස්සිත සීලං ප්‍රත්‍ය සම්නිස්සිත සීලයද යන චතු පාරිශුද්ධි සීලං මේ සිව්වැදෑරුම් පාරිශුද්ධ සීලය දේශනා වශයෙන් ගත්තත් ඒ වගේම සංවර වශයෙන් ගත්තත් පර්යේෂණ වශයෙන් ගත්තත් ප්‍රත්‍යවේක්ෂා වශයෙන් ගත්තත් පාරිශුද්ධ භාවයෙන් සමන්විතයි. ඒ නිසා මෙන්න මේ සිව්වැදෑරුම් පාරිශුද්ධ සීලය සීල විසුද්ධි නාම.
සීල විසුද්ධි නමින් හඳුන්වනවා. ඒතර ඒකට හේතුව මොකද්ද? නොකල යුතු විරති, ඒ වගේම කල යුතු කරණ ධර්ම, ඊළඟට චේතනා ආදී බෙහෙදයන්, සීලයම දේශනා වශයෙන් පිරිසිදු බැවින්, ඒ වගේම කෙලෙස් මල ආදියෙන් තොරව විසුද්ධ බැවින්, පිරිසිදු නිසා සීල විසුද්ධි කියලා හඳුන්වනවා. එතකොට ආකාර ගණනාවකින් මෙතන පැහැදිලි කරලා තියෙනවා සීල විසුද්ධිය කියන්නේ මොකක්ද කියන කාරණාව. එතකොට මූලික වශයෙන් ගත්තාම මේ චතුපාරිශුද්ධ සීලයෙන් සමන්විත වීම තමයි සීල විසුද්ධි කියන එකේ මූලික අදහස බවට පත් වෙලා තියෙන්නේ. හරි, අපි ඊළඟට බලමු උපචාර සමාධි, අප්පනා සමාධි චේති ද්විදෝපි සමාධි චිත්ත විසුද්ධි නාම. ලක්කන රස පච්චුපට්ඨාන වශයෙන් නාම රූප පරිග්ගහෝ දිට්ඨි විසුද්ධි නාම. ඊළඟට මෙතන දෙකක් කතා කරනවා. අපි ඉස්සෙල්ලා එකක් අවබෝධ කරගත්තා සීල විසුද්ධිය කියන්නේ මොකක්ද කියලා. දැන් මෙතනදී කතා කරනවා චිත්ත විසුද්ධිය සහ දිට්ඨි විසුද්ධිය කියන්නේ මොකක්ද කියන කාරණාවද. අපි බලමු උපචාර සමාධි, අප්පනා සමාධි චේති ද්විදෝපි සමාධි. අපි සමාධි කියන කොටසත් මේ හතරටම එකතු කරගමු. ද්විදෝපි සමාධි චිත්ත විසුද්ධි නාම අංක 5. ඊළඟට ලක්කන රස පච්චුපට්ඨාන වශයෙන්, ලක්කන රස පච්චුපට්ඨාන වශයෙන් නාම රූප පරිග්ගහෝ අංක 9. නාම රූප පරිග්ගහෝ දිට්ඨි විසුද්ධි නාම අංක 10. උපචාර සමාධි, ඊළඟට අප්පනා සමාධි චේති ද්විදෝපි සමාධි චිත්ත විසුද්ධි නාම. ඊළඟට ලක්කන රස පච්චුපට්ඨාන වශයෙන් නාම රූප පරිග්ගහෝ දිට්ඨි විසුද්ධි නාම. එතකොට මෙතන කතා කරපු විසුද්ධි හතෙන් පළමුවන විසුද්ධිය අපි සාකච්ඡා කළා සීල විසුද්ධිය සම්බන්ධයෙන් මීට පෙර. ඊට පස්සේ දැන් මෙතනදී තවත් විසුද්ධීන් දෙකක් පිළිබඳව කතා කරනවා. මොනවද? චිත්ත විසුද්ධිය සහ දිට්ඨි විසුද්ධිය. එහෙනම් මේකේ පළවෙනිවම කතා කරන්නේ, සාකච්ඡා කරන්නේ චිත්ත විසුද්ධිය ගැන. එතකොට එතන කියනවා උපචාර සමාධි. එතකොට පංච නීවරණ ධර්මයන්ගෙන් තොර වූ උපචාර සමාධිය. ඊළඟට රූපාවචර ධාන පදනම් කොටගත් අර්පණා සමාධිය කියන මෙන්න මේ සමාධි දෙකෙන් යුක්ත වීම, උපචාර සමාධියෙන් සහ අර්පණා සමාධියෙන් යුක්ත වීම තමයි මෙතනදී චිත්ත විසුද්ධි නාම. ද්විදෝපි සමාධි, මේ සමාධීන් දෙක චිත්ත විසුද්ධි නමින් හඳුන්වනවා. ඒ වගේම ලක්කන රස පච්චුපට්ඨාන වශයෙන්, ලක්ෂණ වශයෙන්, රස වශයෙන්, ඒ වගේම ප්‍රත්‍ය හට ගැනීම වශයෙන්, ලක්ෂණ වශයෙන්, රස වශයෙන්,
ප්‍රත්‍යස්ථාන වශයෙන් නාම රූප පරිග්ගහෝ නාම රූපයන් පිළිබඳව ප්‍රත්‍යක්ෂයෙන්ම දැනීම නාම රූප පරිග්ගහෝ ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ කොට ගැනීම දිට්ඨි විසුද්ධි නාමයෙන් හඳුන්වනවා. අංක 13 34 ඡේදය තේසමේව නාම රූපාණං පච්චය පරිග්ගහෝ කාංකා විතරණ විසුද්ධි නාම. එතකොට හතරවන විසුද්ධි සප්ත විසුද්ධි වලින් නැත්නම් හත්වැදෑරුම් විසුද්ධි ධර්මයන්ගෙන් හතරවැන්න කාංකා විතරණ විසුද්ධි කියන එක තමයි මෙතන විස්තර කරන්නේ. බලමු. තේසමේව නාම රූපාණං තේසං ඒව නාම රූපාණං තේසං ඒව නාම රූපාණං තේසමේව නාම රූපාණං පච්චය පරිග්ගහෝ පච්චය පරිග්ගහෝ පච්චය පරිග්ගහෝ කාංකා විතරණ විසුද්ධි නාම. අංක 4 කාංකා විතරණ විසුද්ධි නාම. තේසමේව නාම රූපාණං ඒ ත්‍රිභූමික වූ නාම රූපයන්. ඒ කියන්නේ කාමාවචර, රූපාවචර සහ අරූපාවචර කියන ඒ නාම රූපවලම පච්චය පරිග්ගහෝ ප්‍රත්‍ය සම්බන්ධය. එතකොට අවිද්‍යාව, තෘෂ්ණාව ආදී වූ ප්‍රත්‍ය සම්බන්ධය. එහෙම නැත්නම් නාම රූප දෙක අවිද්‍යා, තෘෂ්ණා, උපාදාන, කර්ම කියන මේ හේතු වශයෙන් උපදිනවා. ඒ වගේම ප්‍රවෘත්ති වශයෙන් ගත්තත් රූපය කම්මචිත්ත ඍතු ආහාර ආදී වශයෙන් කර්මජ, චිත්තජ, ඍතුජ, ආහාරජ වශයෙන් ප්‍රත්‍ය වෙනවා. ඒ වගේම නිස්සරේ ප්‍රත්‍ය වශයෙන් ගත්තොත් චක්සු, සෝතගාන ආදී වශයෙන් නිස්සේ ප්‍රත්‍ය වෙනවා. ඊළඟට ආලම්බන වශයෙන් ගත්තොත් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදී වශයෙන් ආලම්බණය වෙනවා. ඒ වගේම යෝනිසෝ මනසිකාර ආදී වශයෙන් මනසිකාර වෙනවා. ඉතින් මේ විදිහට තියෙන පච්චය පරිග්‍රහය නැත්නම් ඒ ප්‍රත්‍ය සංග්‍රහය සම්පත්තියෙන් කුසලයද යෝනිසෝ මනසිකාර සම්පත්තියෙන් කුසලය හට ගන්නවා. ඒ වගේම අයෝනිසෝ මනසිකාර ආදී වශයෙන් අකුසලයේද අයෝනිසෝ මනසිකාරයෙන් අකුසල් හට ගන්නවා. කුසල වශයෙන් විපාකයේද විපාක වශයෙන් ගත්තම කුසල විපාක සහ අකුසල විපාක වශයෙන් අපිට හමු වෙනවා. භවංග ආදී වශයෙන් ආවර්ජන ආදීද ක්ෂීණාශ්‍රව సంతాන වශයෙන් ක්‍රියාජවනයේද උපදිනවා. මෙසේ සාධාරණ වශයෙන් අතීත ආදී අද්දවත්‍රේ අතීත අද්දය වර්තමාන අද්දය ආදී වශයෙන් අද්ද තුනක් ගැන අපි කතා කළා. රූප ප්‍රවෘත්තියට ප්‍රත්‍යක්ෂ ආදී කර්මාදී ප්‍රත්‍යාගයේ පරිග්‍රහය සිද්ධ වෙන නිසා එතන පරිග්ගහෝ කියන වචනේ භාවිතා වෙලා තියෙනවා. සමුදය සත්‍යාග නිශ්චය කිරීම කාංකා විතරණ විසුද්ධි නාම. එතකොට ওই විදිහට කාංකා විතරණ විසුද්ධි නාම අහෝසි. මේ විදිහට දීර්ඝ වශයෙන් මේ ගැන විවරණය කරලා තියෙනවා. කාංකා විතරණ විසුද්ධිය කියන්නේ මොකක්ද කියන කාරණාව. එතකොට අපිට මූලික අදහස පැවතීම ප්‍රමාණවත් මේ සන්නයේ බොහෝ තොරතුරු ඇතුළත් කරලා තියෙනවා. හරි. එතකොට මෙන්න මේ කියන විස්තර ටික පදනම් කරගෙන දැන් අපි දැක්කා මේ 41 වන පාඩම තුල එහි මූලික වශයෙන් අපිට හම්බ වුණේ සම 40 කර්මස්ථාන පිළිබඳ තොරතුරු. ඒ වගේම ඉන් අනතුරු අපිට හමු වුණා විදර්ශනා භාවනාව සම්බන්ධයෙන් තොරතුරු ඉදිරිපත් කරනවා. විදර්ශනා භාවනාව සඳහා වූ නිමිති සම්බන්ධයෙන්. එතකොට ඒ යටතේ විශේෂයෙන් පළවෙනි ප්‍රශ්නයේදී සම 40 කර්මස්ථාන මොනවද කියලා තමයි අපෙන් ප්‍රශ්න කරන්නේ.
එතකොට ඒ යටතේ අපි විශේෂයෙන් කතා කරා දස කසින පිළිබඳ දස කසින ඊළඟට දස අසුබ ඊළඟට දස අනුස්සති ඊළඟට සතර ආරෝප්‍ය ආරුප්ප ධර්ම 4 ඊළඟට චතුධාතු වවත්තාන ආහාරයේ පටික්කුල සංඥාව මේ ආදී වශයෙන් කර්මස්ථාන 40ක් පිළිබඳව අපි සාකච්ඡා කරන ලැබුවා. එතකොට මෙන්න මේ දස කසින දස අසුබ දස අනුස්සති ආදී කොට ඇති මේ කර්මස්ථාන ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව පැහැදිලි කිරීමක් තමයි මෙතනදී අහන්නේ. එතකොට ඒකෙදි විශේෂයෙන් අභිධම්මත්ත සංග්‍රහයේ 9 වන පරිච්ඡේදය තුළ ඉදිරිපත් වෙන දස කසින පිළිබඳ විග්‍රහයත් දස අනුස්සති පිළිබඳ විග්‍රහයත් දස අසුබ පිළිබඳ විග්‍රහයත් ඒ ආදී කොට ඇති සතර ආරෝප්ප චතුධාතු වවත්තාන ආහාරයේ පටික්කුල සංඥාව කියන මේ කරුණු කාරණාවන් පිළිබඳව විග්‍රහයක් තමයි මේ ප්‍රශ්නය තුළින් බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම සීලයෙහි ප්‍රභේද පිළිබඳව අභිධම්මත්ත සංග්‍රහය ඇසුරින් ප්‍රාමාණික විවරණයක් කරන්න. එතකොට මූලික වශයෙන් අපි දැක්ක විසුද්ධිය ගැන කතා කරනකොට එතනදී සප්ත විසුද්ධියක් ගැන සාකච්ඡා කරනවා. එතකොට සප්ත විසුද්ධිය තුළ සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, දිට්ඨි විසුද්ධි, කාංකා විතරණ විසුද්ධි ආදී කොට ඇති විසුද්ධීන් පිළිබඳව සාකච්ඡා කළා. ඒ වගේම මේ විසුද්ධි ගැන සාකච්ඡා කරන අවස්ථාවේදී සීලය සම්බන්ධයෙන් කරුණු කාරණා ගණනාවක් සාකච්ඡා කළා. උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම සීල විසුද්ධිය ගැන කතා කරනකොට එතනදී ආජීව පාරිශුද්ධ සීලය, ප්‍රත්‍යසන්නිස්ෘත සීලය මේ ආදී වශයෙන් වූ සිව්වැදෑරුම් ප්‍රාතිමෝක්ෂ සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය ආදී වශයෙන් සඳහන් කළ හැකි සිව්වැදෑරුම් සීලය පිළිබඳව සාකච්ඡා කරනු ලැබුවා. ඒ වගේම චිත්ත විසුද්ධියේදීත් ඊට අමතරව දිට්ඨි විසුද්ධියේදීත් ඒ වගේම අපි අවසාන වශයෙන් සාකච්ඡා කරපු කාංකා විතරණ විසුද්ධිය කියන මේ විසුද්ධීන් 4කට අදාළව අපි සීලේ සම්බන්ධ කාරණා මේ වෙනකොට සාකච්ඡා කරලා තියෙනවා. ඒතර මෙන්න මේ කාරණාවන් පදනම් කරගෙන අපෙන් ප්‍රශ්න කරනවා සීලයෙහි ප්‍රභේද පිළිබඳව අභිධම්මත්ත සංග්‍රහය ඇසුරින් ප්‍රාමාණික විවරණයක් කරන්න. එහෙනම් සප්තවිසුද්ධිය පිළිබඳවම අවධානය යොමු කරලා අපිට මේ වෙනකොට 4ක් ගැන ලියන්න පුළුවන්. නමුත් ඉදිරි පාඩම් අධ්‍යයනය කරලා ඔබට මේ සීලේ සමස්ත ප්‍රභේදයන් පිළිබඳව සුදුසු ප්‍රමාණවත් ඒකයි මේ විශේෂයෙන් අවධාරණය කරන ප්‍රාමාණික විවරණයක් කරන්න කියලා. ඒ සඳහා ගැළපෙන ප්‍රමාණයේ විවරණයක් තමයි ඒ තුලින් බලාපොරොත්තු වෙන්නේ. එහෙමනම් මේ පාඩමට අවධානය යොමු කරලා හොඳින් මේ පාඩම අධ්‍යයනය කරලා මේ ප්‍රශ්නවලට පිළිතුරු ගොනු කර ගන්නා හැටියට යෝජනා කරමින් අද පාඩම සමාප්තියටපත් කරන්නයි සූදානම් වෙන්නේ. එහෙමනම් අද පාඩමත් එක්ක සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. නැවත පාඩමකින් හමු වනතුරු හැම දිනාටම සුබ කාලයක් උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සබ්බදානං ධම්මදානං ජිනාති. සියලු දානයන්ට වඩා ධර්ම දානය උතුම් වන්නේය යන උතුම් බුදු වදන පසක් කරමින් ප්‍රාචීන අධ්‍යාපනය ලබන සුවහසක් හාමුදුරුවන් වහන්සේලාගේ
මෙහෙණින් වහන්සේලාගේ සහ දුවාදරුවන්ගේ දහම් ඇස විවර කරමින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ධම්මික ෆ්‍රසිලා පෙරේරා පදනම මගින් සිදු කෙරෙන මහංගු සමාජ සත්කාරයයි ඩීපී ප්‍රාචීන අධ්‍යාපනය